ලක්විරෝ දායකත්ව ධර්මදේශනය සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපහට මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ පින්නතුන් අදත් මේ සන්ධ්‍යා භාගයේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ හුණුමුල්ල පදිංචි ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකා පින්වත් ශිරෝමා සඳමාලී ජයවර්ධන දියණිය සහ මధుරංග ආරේසේන බෑණනුවන් යනී පින්නතුන්ගේ දායකත්වයෙන් ඔබට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ තුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙන්නේ. විශේෂයෙන් අද ලංකාවේ නිදහස් දිනය, අද දවසේ ඒ ඓතිහාසික අවස්ථාවත් සිහිපත් කරමින් ඒ කටයුතු සිද්ධ වන දවස. ඉතින් අපි මේ නිදහස කියන වචනය ගැන ගත්තාම නිදහස කියන්නේ යම්කිසි කරදරයකින්, පීඩාවකින් තමන් වෙන්වීම, තමන් ඒකින් නිදහස් වීම, ඒ කරදර බාධක දුක් පීඩා තමන්ගෙන් ඉවත් වී යාම. ඉතින් මේ නිදහස කියන වචනයට පුළුල් අර්ථයක් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඇත්ත වශයෙන්ම කිව්වොත්, මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිදහසයි සාමාන්‍ය ලෝකේ අපි අත්දකින නිදහසයි හාත්පසින් වෙනස්. සාමාන්‍යයෙන් අපි මේ ලෝකේ යම් ත්‍රස්තවාදීන්ගෙන්, එහෙම නැත්නම් විදේශ ආක්‍රමණයකින්, ඒ වගේ දෙයකට පත් වෙලා ඉඳලා ඒකෙන් අපි නිදහස් වුණාම, ඒකෙන් අපි බේරුණාම අපි නිදහස් ලැබුවා කියලා අපි කතා කරනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල අපේ ජීවිත අභ්‍යන්තරයේ අපිට ඊට වඩා අතිශයින්ම දුක් උපදවන, පීඩා උපදවන රාග දේශ මොහ ආදී කෙලෙස් වලින් නිදහස් වීමක් ගැන වදාළේ. ඉතින් යම් කෙනෙකුට පුළුවන් වුණොත් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනාව දැන ඉගෙනගෙන, ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව ජීවිතය ගත කරලා තමන්ගේ හිතේ තියෙන රාගයෙන්, තමන්ගේ හිතේ තියෙන ද්වේෂයෙන්, තමන්ගේ හිතේ තියෙන මෝහයෙන්, ඒ ආදී අනේක අකුසල වලින් තමන්ගේ හිත නිදහස් කරගන්න. ඒක තමයි මිනිස්සෙක් ලබන්න තියෙන, මිනිස්සෙක් පමණක් නෙමෙයි මේ සංසාරේ යම්කිසි සත්වයක් ලබන්න තියෙන හැබෑම නිදහස. එතකොට ඒ නිදහස කෙනෙක් ලැබුවට පස්සේ එයාට එයින් එහා ලබන්න නිදහසක් නැහැ. ඊතරම්ම උතුම්, ඊතරම්ම වටින නිදහසක් තමයි ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වීම. ඉතින් ඒ කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න නම් මේ ලෝකෙ තියෙන එකම එක මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් සදහම් මාර්ගය. එතකොට ඒ ධර්ම මාර්ගය තුලින් තමන්ගේ ජීවිතයේ කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න ඒ ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන ඉස්සෙල්ලා. ඒ ධර්මය මතක තියාගන්න ඕන. ඊළඟට ඒ ධර්මයේ නුවණින් විමසන්න ඕන භාග්‍යවතුන් වදාළ විදිහටම. ඊළඟට ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න ඕන. එතකොට තමන්ගේ ජීවිතේ කුසල් දහම් පිරීලා ගිහින් අකුසල් දහම් දුර වෙලා ගිහින්
තමන්ගේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් නිදහස් වෙනවා. වෙනස වදාලා රාගක්කයෝ හිරාද නිබ්බාන. නිවන කියන්නේ රාගයේ ඡය වීමමයි. රාගයෙන් හිත නිදහස් වීමමයි නිවන කියන්නේ. ද්වේෂයෙන් හිත නිදහස් වීමමයි නිවන කියන්නේ. මෝහයෙන් හිත නිදහස් වීමමයි. මෝහය දුරු වී යෑමයි, ඡය වී යෑමයි නිවන කියන්නේ. ඉතින් පින්වත්නි, ඒ සඳහා උපකාර වන උතුම් ධර්මයක් තමයි ඔබට මම අද කියලා දෙන්නේ. ඒ සඳහා මම අද මූලික කරගන්න සූත්‍ර දේශනාවේ නම ජරා සූත්‍රය. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දෙවි කෙනෙක් ආවා. එතකොට මේ දෙවි කෙනෙක් අහව ප්‍රශ්න මුල් කරගෙන තමයි අද ඔබට මේ දේශනාව සිද්ධ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තර ඇසුරු කරගෙන. ඉතින් පින්වත්නි, දෙවි කෙනා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා, කිංසු යාව ජරා සාදු, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ වයසට යනකම්ම කරන්න හොඳ මොකද්ද? කිංසු සාදු පතිට්ඨිතා, පිහිටලා ඉන්න හොඳ මොකක්ද? කිංසු නරාණං රතනං, මිනිස්සුන්ට තියෙන වටිනා මාණික්කය මොකක්ද? කිංසු චෝරේහි දූහරಂತಿ, හොරුන්ට ගන්න බැරි දේ මොකක්ද? ඕන්නේ ප්‍රශ්න හතර ඇහුවේ දෙවි කෙනෙක්. සමහරට මිනිස්සෙටත් ওই කාරණේ ওই විදිහට කල්පනා කරලා නැහැ. මොකද ජීවිතේ උපන්දා ඉඳන් යම් කිසි දෙයක නිරත වෙලා ඉනවා, යමක් කර ඉන්නවා. හැබැයි දන්නේ මම මේ කරන්නේ කළ යුතු දෙයද කියලා. එහෙම විමසීමකුත් ජීවිතේ නැහැ. නොයෙක් දේවල් අපි කරනවා. හැබැයි අපේ අදහසක් නැහැ අපි මේකද කරන්න ඕන. මම මේ කරන දේ හරිද? ඒ විදිහට විමසලා කටයුතු කරන ස්වභාවයක් නැහැ. ඉතින් මේ දෙවි කෙනෙක් අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ලෝක සත්වයාටම උපකාරී වෙන ලස්සන ප්‍රශ්න ටිකක්. ඒ ප්‍රශ්න අපි හැමෝටම වටින, අපි දැනගත යුතු කාරණා හතරක්. එතකොට පළවෙනි එක මොකක්ද ඇහුවේ? කිංසු යාව ජරා සාදු, කුමක්ද වයසට යන කම්ම කරන්න හොඳ? එතකොට ජීවිතේ පින්වත්නි තියෙනවා නොඑක් අවස්ථා. ළමා කාලේ ගත වෙනවා. ඊට පස්සේ තරුණ වයසටපත් වෙනවා. ඊට පස්සේ ජීවිතේ මැදි වයසට ඇවිල්ලා, ඊට පස්සේ සැදෑ සමය ගත කරලා, ඒ විදිහට ජීවිතයේ අවසාන වයෝ වෘද්ධ වෙලා ලෙඩේදී සමහර විට මරණයටපත් වෙලා යන්නේ. එතකොට මේ අවසාන හුස්ම පොද හෙළන තාක්ම ජීවිතේ කරන්න හොඳ දේ මොකක්ද කියලා තමයි මේ දෙවිය අහන්නේ. එතකොට ඒකෙද්දී අපිට අපි හිතමු ළමා කාලේ කරන දේවල් වයසට ගිහිල්ලා කරන්න පුළුවන්ද? බැහැ. ඊට පස්සේ තරුණ කාලේ කරන දේවල් වයසට ගිහිල්ලා කරන්න බෑ. තරුණ කාලේ කරන දේවල් ළමා කාලේ කරන්නත් බෑ. ඊළඟට ජීවිතයේ මැදි වයසේදී කරන දේවල් ළමා කාලේ කරන්නත් බෑ, වයසට ගිහිල්ලා කරන්නත් බෑ. ඒතර වයසට ගිහිල්ලා කෙනෙක් ජීවත් වෙන විදිහට තරුණ කාලේ ජීවත් වෙන්නත් බෑ. හැබැයි භාග්‍යවතුන් වදාළ උත්තරෙත් එක බලද්දි කොයිතරම් මේ ධර්මයේ ස්වාක්කාතද කියන්නේ. භාග්‍යවතුන් මේකට ලස්සන උත්තරයක් දෙනවා. ඒ උත්තරේ තමයි භාග්‍යවතුන් වදාරනවා, සීලං යාව ජරා සාදු, වයසට යනකම්ම සීලය තමයි රකින්න ඕන. සීලේ රැකීම තමයි කරන්න ඕන. එතකොට පින්වත්නි, බලන්න දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ මිනිස්සු මොකද කරන්නේ? වයසට යනකම් සමහර කෙනෙක් ඉගෙන ගන්නවා. එයා වයසට යනකම් කරන ඉගෙන ගන්න එක. තව සමහර කෙනෙක් ඉන්නවා වයසට යනකම් පරීක්ෂණ කරනවා. එයා සමහරට මැරෙන්නේ පරීක්ෂණාගාරයක. තව සමහරට කෙනෙක් වයසට යනකම් ගෙවල් හදනවා. ඒතර තරුණ කාලේ විතර ඉඳන් ගේ හදන්න පටන් ගන්නවා. ඒ ගේ කඩනවා, ආය හදනවා. ඔහොමම කර වයසට යනකම් ගෙවල් හදනවා. තවත් සමහර මොකද කරන්නේ? තමන්ගේ ශරීර ශක්තිය තියෙනකම් මිල මුදල් වියදම් කරමින් සමහර සුභෝගී වාහනවල සංචාරය කරනවා. විනෝදචාරය කරනවා. තමන්ට පුළුවන් කාලයක් කරන්නේ විනෝද ගමන් ගිහිල්ලා ඒ විනෝද වෙනදී. ලස්සන තැන් බලන්න යනවා. ඊට පස්සේ තමන් ජීවිත නොලබපු අත්දැකීම් ලබන්න යනවා. ඒ වගේ ඊට පස්සේ සංගීත සම්දර්ශන ආදී නොයෙක් දේවල් වලට යනවා. එයා ජීවිතයේ අවසාන මොහොත දක්වා මෙයා කැමති ඒ දේ කර ඉන්න. එයා කරන්නේ ඒ දේ. ඊළඟට තව සමහර කෙනෙක් වයසට යනකම් තමන්ගේ තරුණ කාලෙන් පටන් ගත්තා වයසට යනකම් දරුවොත් එක්ක තමයි ජීවිතේ. දරුවන්ගේ දරුවෝ ඊට පස්සේ ඔහොමම මෙයා දරුවන්ගේ මුණුබුරන්ගේ කටයුතුත් එක්ක ජීවිතේ අවසාන මොහොත දක්වා මෙයා ජීවිතය අවසන් කරලා දානවා. ගෙවා දමනවා. හැබැයි
ඒ වයසට යන ජීවිතේ ගැන බලද්දී තරුණ කාලේ යම් කිසි ඇස්පෙනීමක් තිබුණා නම් වයසට යද්දී මොකද වෙන්නේ? ඒ ඇහැ ටික ටික නොපෙනී යනවා. ඊළඟට තරුණ කාලේ කන් ඇහෙන ස්වභාවය වයසට යද්දී ටික ටික අඩු වෙලා යනවා. ඊළඟට තරුණ කාලේ තමන්ගේ අතපය මෙහෙवला කටයුතු කරන්න පුළුවන් ස්වභාවය ටික ටික නැති වෙලා යනවා. ඒ වගේම මේ බාහිරින් තියෙන අපිට මේ ඕලාරිකව දැනෙන කය වගේමයි හිත. හිතත් මොකද වෙන්නේ? තරුණ කාලේ යම්කිසි විමසීමේ හැකියාවක්, වේගවත්ව සිතන්න පුළුවන් හැකියාවක්, තෝරලා බේරලා දකින්න පුළුවන් හැකියාවක් තියෙනවද? සාමාන්‍යයෙන් ධර්මයේ පුරුදු නොකල හිතක ස්වභාවය තමයි ඒ අර හිත ටික ටික මොකද වෙන්නේ? ඔව් කිසි දෙයක් නොතේරෙන ලාබාල තත්ත්වයටපත් වෙනවා. ඒ හිත වේගෙන් හසුරවන්න බැරි ස්වභාවයටපත් වෙනවා. ධර්මයේ පුරුදු නොකල හිත. එතකොට බලන්න දැන් අර කය පිරිහිලා යනවා ටික ටික. එතකොට කෙනෙක් අර විදිහේ බාහිර කටයුතුත් එක්ක ජීවිතේ ගෙවා දමද්දී එයාට කුසල් දහම් වඩන්න එයා තමන්ගේ තරුණ කාලේ ඊට පස්සේ මෙදි වයස පාවිච්චි කරේ නැත්තම් මොකද වෙන්නේ පින්වත්නි? ඒකිනා ජීවිතේ අවසාන කාලයට ආවට පස්සේ යාට ඒ දේවල් කොහොමද කරන්න බෑ. එතකොට ඇහෙන් කරන්න පුළුවන් දේ කරන්න බැරි කාලයක් ඒක. ඇහැ මුල් කරගෙන යම් කිසි පිනක් රැස් කරන්න තියෙනවා නම් ඒ පින යාගේ ජීවිතේට දැන් රැස් කරගන්න විදිහක් නැහැ. කන් දෙක මුල් කරගෙන යාට පිනක් රැස් කරන්න පුළුවන් නම් ඒ පින රැස් කරන්න එයාට දැන් අමාරුයි. ඊළඟට එයාට කය මුල් කරගෙන අතපය මහන්සි යම් පිනක් කුසලයක් උපද්දවන්න තියෙනවා නම් ඒක උපද්දවන්න අමාරුයි. ඊළඟට තමන්ට හිතින් විමසලා නුවණින් විමසලා හිත මුල් කරන් යම් කිසි පිනක් කුසලයක් උපද්දවන්න තියෙනවා ඒකත් ඒ හැකියාව නැතුව යනවා අඩු වෙනවා. එතකොට වයසට යනකම් අර කරපු දේවල් කිසි සාරයක් තියනවද? නෑ. කිසියම් සාරයක් තමගේ ජීවිතේ උපද්දවලා දීලා නෑ. අග්‍රඵලයක් ජීවිතේ උපද්දවලා දීලා නෑ. ජීවිතේ ශ්‍රේෂ්ඨ බවට පත් කරලා නෑ. ජීවිතේ මොකද වෙලා තියෙන්නේ? ගත වෙලා, ගෙවිලා ගිහිල්ලා. හැබැයි තමන්ට තමන්ගේ ජීවිතේ අවසාන කාලේ ආපස්සු හැරිලා බලද්දී ජීවිතේ සතුට උපද්දවන, ප්‍රීතිය උපද්දවන, විපිලිසර නොවීම පිණිස පවතින දේවල් තමන්ගේ ජීවිතේ රැස් වෙලා නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට යාගේ ජීවිතේ ඉතුරු වෙන මොකද්ද? දුක, ශෝකය, පසුතැවීම. එතකොට අපේක්ෂා භංගත්වය ආදී දේවල් තමයි ජීවිතේ ඉතුරු වෙන්නේ යාට. ඉතින් මොකද වෙන්නේ? ඔන්න පුටුවක් තියාගෙන ගේ ඉස්සරහා පාර දිහා බලාගෙන ඉන්නවා. ඇයි පින්වත්නි හිම ජීවිතේට වෙන්නේ? එයා ජීවිතේ වයසට යනකම් කල යුතු දේ කරලා නැති නිසා. වයසට යනකම් පුරුදු කළ යුතු දේ පුරුදු කරලා නැති නිසා. ඉතින් ඒ විදිහට ජීවිතේ ගෙවාගෙන ගිහිල්ලා මරණයටපත් වෙන වෙලාවෙත් මොකද වෙන්නේ? ඒ කෙනා සිහි මුලා වෙලා, කලබල වෙලා ඒ විදිහට තමයි එයාගේ ජීවිත අවසන් හුස්ම පොද හෙලන්න වෙන්නේ යාට. එතකොට ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම අසාර්ථක ජීවිතයක්. වරද්දගත් ජීවිතයක්. ඒ නිසා තමයි භාගතුන් වදාළේ වයසට යනකම්ම කළ යුතු දේ සිල් රැකීම. ඒ සීලය තුළින් තමගේ ජීවිතේ විපිලිසර බව නැති කරනවා. පසුතැවීම නැති කරනවා. බය වෛර නැති කරනවා. ජීවිතයට සතුට උපද්දවලා දෙනවා. ජීවිතයට කුසල් ගංගා ගලන්ට සලස්සනවා. ජීවිතේ පිනෙන් පුරවනවා. ධර්ම අවබෝධයට උපකාර වෙනවා. ඉතින් පින්වත්නි හැබැයි ওই කාරණේ මේ කියන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද අපි සංසාරේ ඉද්දී අපිට පුරුදු මොකද්ද? සත්තු මැරීමද සත්තු නොමැරීමද? බොහෝ කොට අපි කරලා තියෙන සසරේ සත්තු මරණ එක. බොහෝ කොට අපි සංසාරේ කරලා තියෙන්නේ සොරකම් කරන එක. බොහෝ කොට අපි කරලා තියෙන සංසාරේ මොකද්ද? වැරදි කාමසේවනය. බොහෝ කොට අපි සංසාරේ කරලා තියෙන්නේ බොරු කියන එක. ඒ නිසා අපිට සත්තු මරන්න එපා කියන එක හරි අමාරුයි. ඒක කරන්න හරි අමාරුයි. හොරකම් කරන්න එපා කියලා කිව්වහම ඒක ටිකක් අමාරුයි. අපි හිතේකට ලෑස්ති නැහැ. අපි කරන්නේ නැහැ කියලා හිතන් හිටියත් අවස්ථාවක් යෙදුනොත් එහම හිත ඉක්මනට එතෙන්ට යනවා. ඒක කරන්න හදනවා. ඒ විදිහේ දරදඬු හිතක් එක තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. මොකද හිත
අපේ හිත මේ සංසාරේ පුරුදුත් එක්ක තමයි ඉස්සරහට ඇවිත් තියෙන්නේ. එතකොට මේ සංසාර පුරුදු මැද්දේ තමගේ ජීවිතේ නුවණින් කල්පනා කරලා ඊට පස්සේ කුසල ගැන සලකලා බලලා තමන්ට අනාගතයේ විඳින්න වෙන දුක් විපාක ආදී මෙනෙහි කරලා කුසලයේ හිත පිහිටව ගන්න ඕන. එතකොට ඒ විදිහට ජීවිතේ දැන් අපි ගමු මధుරයක් අපේ කනවා. එතකොට අපිට අපි නොදැනීම වගේ අපේ අතින් යනවා මధుරවට ගහන්න. පුරුද්ද. අපිට ඒක පුරුදුයි. හැබැයි සත්තු මරන්න නැතුව ඉන්න එක පුරුදු කරන්න හරි අමාරුයි. ඊළඟට අපේ මොකක් හරි වගේ දරුණු සතෙක් දැක්කහම මිනිස්සු කියනවා කතරලා දාන්න එපා මරලා දාන්න කියලා. සසරි පුරුද්දයි. සත්ව හිංසාව සත්තු මරණ එක සසරි පුරුදුයි. පරක් ලොකුවට එක හිතන්නේ බොහොම සැහැල්ලුවෙන් කියන මරලා දාන්න කියනවා. හැබැයි ඒ සතෙක් ඒ ප්‍රාණඝාතේ Tamanට අනාගතයේ දුක් විපාක උපද්දවනවා. ඒ විදිහේ කර්ම කරලා කොයිතරම් අපි සංසාරේ නිරේ උපදින්න ඇද්ද? කොයිතරම් සංසාරේ පෙරේතලක උපදින්න ඇද්ද? ඒ විදිහට සත්ව හිංසාව විදිහට කොයිතරම් ජීවිතවල අපි මනුස්ස ලෝකෙ ඉපදිලා අඩු වයසින් මැරෙලා යන්නේ නැද්ද? ඒ විදිහට අපි ප්‍රාණඝාත අකුසල් කර්ම කරලා මනුස්ස ලෝකෙ ඉපදිලා කොයිතරම් බෙලු කෙපින් වාර කන්න ඇද්ද? සංසාරේ දුක් විඳින්න කරුණු අපිම සලස්ව ගත්තා. සීලේ නම් වූ කාරණේ ජීවිතේ දමනය කිරීම නම් වූ කාරණේ පුරුදු නොකළ නිසා. ඒ පුරුද්ද මේ ජීවිතේටත් අපිට සංසාරයෙන් ඇවිත් නැහැ. බොහෝ දෙනෙක්ට. දැන් බුද්ධ කාලේ වගේ නම් ඒ රහත මහා රහත් උතුමන්ගේ ගිහි ජීවිතවල ඒ සීලය කියන ජීවිතේ පිහිටලා තිබුණා. හැබැයි අපිට ඉච්ඡර වාසනාවන්ත ඉච්ඡර පින්වත් ජීවිත අපිට නැහැ. හැබැයි අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව නුවණින් විමසලා අපේ ජීවිතයේ කාය වචනේ සංවර කර ගැනීමෙන් තියෙන ආනිසංස සිහි කරලා අපේ ජීවිතය දමනය කරගන්න. ඒ දමනය, ඒ සංවරය අපේ ජීවිතේ වයසට යනකම් අපි පැවැත්වුවොත් ඒ තුලින් ලැබෙන රැකවරණය මෙච්චරයි මිපුණයි කියලා කියන්න බැරි තරම්. ඉතින් ඒ නිසා භාගතුන් සවදාලා සීලඥාව ජරාසාදු වයසට යනකම් සීල රකින්න එක තමයි හොඳ. එතකොට සමහර කෙනෙක් දැන් මේ කාලේ ගොඩාක් දෙනෙක් හිතාන ඉන්නේ වයසට ගිහින් තමයි සීල් රකින්න ඕන කියලා. එතකොට අපි ඇහුවොත් එහෙම දැන් මේ පාසක මහත්තයා සීල් සමාදන් වෙනවද කියලා කියනවා මේ දැන් හරියට කටයුතු අපි හාමුදුරුවනේ අපි පස්සේ මේ කටයුතු පොඩ්ඩක් එහෙම වුණාම ඉතින් දරුවන් කටයුතු ආදී වල ඉතින් අපි ඉස්සරහට සීල් ගන්න තමයි හිතාන ඉන්නේ කියලා තමයි කියන්නේ. ඔය හරි ලස්සන සිදුවීමක් වුණා භාගතුන්සේ වැඩ ඉන්න කාලේ. දවසක් උපෝසත දවසක භාගතුන්සේගේ ඥාති පිරිස ඇවිල්ලා භාගතුන්සේට වන්දනා කළා. භාගතුන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා. ඉතින් එදා භාගතුන්සේව මේ උපාසකවරුනි ශාක්‍යේනි ඔබ උපෝසත සමාදන් වෙනවද කියලා. එතකොට ඒ ශාක්‍ය පිරිස කිව්වා ස්වාමීනි අපි සමහර දවස්වලට සමාදන් වෙනවා සමහර දවස්වලට නැහැ කියලා. එතකොට භාගතුන්සේ වදාලා ඔබට අලාභයක් ඔබට නපුරු ලැබීමක්. පින්වත් ශාක්‍යන් ඔබ මොකද හිතන්නේ ඔන්න කෙනෙක් ඉන්නවා එයා හොඳට අතපය වෙහිසිලා මහන්සි වෙලා හම්බ කරනවා. ඉතින් එයා දවසේ ආදායම් විදිහට අඩ කහවණුවක් උපයනවා. එතකොට එයාට කියන්න සුදුසු නේද කියලා ඇහුවා මේ වීරියවන්ත පුරුෂයෙක් කියලා. ඒතර මේ ඒ ශාක්‍ය පිරිස කිව්වා එහෙමයි ස්වාමීනි. කියන්න සුදුසුයි. එයා වීරියවන්ත කෙනෙක්, එයා පුරුෂ පරාක්‍රමයේ සහිත කෙනෙක් කියලා කියන්න සුදුසුයි කිව්වා. ඊට පස්සේ භාගතුන්සේ ඇහුවා ඒ ගාන වැඩි කරලා එහෙනම් කහවණුවක් උපයන කෙනෙක් ගැන මොකද කියන්නේ? එයා ගොඩක් පුරුෂ වීරියේ සහිත කෙනෙක්, පුරුෂ පරාක්‍රමයේ සහිත කෙනෙක් කිව්වා. ඒ විදිහට භාගතුන්සේ ඇහුවා එහෙනම් දවසට කහවණු 10ක්, කහවණු 50ක්, කහවණු 100ක්, කහවණු 1000ක් උපයන කෙනෙක් ගැන හිතන්න. එයා ගොඩක් වීරියවන්ත කෙනෙක් නේද කියලා ඇහුවා. ගොඩාක් පුරුෂ පරාක්‍රමයෙන් යුතු කෙනෙක් නේද කියලා ඇහුවා. එතකොට ඒ ශාක්‍යෝ කිව්වා ස්වාමීනි ඒ වගේ කෙනෙක් අනිවාර්යෙන් ඒ විදිහේ ධනයක් ඉපයනවා නම් ගොඩාක් පුරුෂ පරාක්‍රම යුතු කෙනෙක් කිව්වා. ගොඩාක් වීරියවන්ත කෙනෙක් කිව්වා. ඒ වගේ කෙනෙක් එතකොට භාගතුන්සේ ඇහුවා ඒ වගේ කෙනෙක් දවසට කහවණු 1000ක් විතර උපයන කෙනෙක් අවුරුදු 100ක් ඒ ධනෙ ඉපෙව්වොත් මොකද කියලා. එයා ගොඩාක් ධනවතෙක් නේද? ගොඩාක් භවභෝග සම්පත් වලින් යුක්ත කෙනෙක් නේද කියලා. එතකොට ඔව් කිව්වා. භාගතුන්සේ එහෙම කෙනෙක්ට පුළුවන්ද කියලා ඇහුවා. එක
අඩමසක්වත් ඒකාන්ත සැපයෙන් වාසය කරන්න. අනේ ස්වාමීනි ඒකාන්ත සැපයෙන් වාසය කරන්න එහෙම කෙනෙක්ටවත් බෑ කිව්වා. භාග්‍යවතුන් සෝදලා ශාක්‍යවරුනි මගේ ශාසනයේ ශ්‍රාවක වූ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ අනුශාසනාව කරලා එක අඩමාසයක් නෙවෙයි වසර 100 ගණන් වසර 1000 ගණන් ඒකාන්ත සැපයෙන් ඉන්නවා කිව්වා. එතකොට භාග්‍යවතුන් සෝදලා ශාක්‍යවරුනි ඔබට අලාභයක්මයි ඔබට නපුරු ලැබීමක්මයි මේ බඳු ශෝක බය සහිත ජීවිතයක් ඇති කලෙහි මරණ බය සහිත ජීවිතයක් ඇති කලෙහි ඔබ ඇතැම් දිනක පමණයිනේ උපෝසථය සමාදන් වෙන්නේ. ඔබ ඇතැම් දිනක උපෝසථය සමාදන් වෙන්නේ නැහෙනි. එතකොට ඒ ශාක්‍යවරු පිළිගත්තා ස්වාමීනි අපිට අලාභයක්මයි මෙච්චර උතුම් බුද්ධ ශාසනයක් මුණ ගැහිලත් තාම අපිට මේ උතුම් සිල්පද සමාදන් වෙන්න තරම් අපිට ශක්තිය තියෙද්දිත් අපේ කාය ශක්තිය තියෙද්දිත් අපිට ඒ සඳහා වෙලාව වෙන් කරගන්න හැබෑවටම පුළුවන්කම තියෙද්දිත් අපිට මේක කරගන්න බැරි වුණා. අපිට ඒක අලාභයක්මයි. අනේ ස්වාමීනි අපි උපෝසථය සමාදන් වෙනවා පොයට. උපෝසථ දවසට. ඉතින් බලන්න පින්වත්නි, ඒ සීලය කියන එක භාග්‍යවතුන්සේ ප්‍රශංසා කළ දෙයක්මයි. බුදුවරු පවා සංසාරේ පෙරුම්දම් පුරද්දී මේ සීලාදී උතුම් පාරමිතා පිරුවා. ඒ තුලින් කුසල් උපද්දවමින් තමයි ඒ උතුම් සම්බෝධිය පිණිස නුවණ වඩා ගත්තේ. ඉතින් පින්වත්නි දෙවැනි කාරණේ විදියට ඒ දෙවිකන ඇහුවා කීන්සු සාදු පතිට්ඨිතා පිළිහිట్లా ඉන්න හොඳ මොකද්ද කියලා. එතකොට භාග්‍යවතුන්සේ වදාලා සද්ධා සාදු පතිට්ඨිතා පින්වත් දෙවිය ශ්‍රද්ධාවේ පිහිටා සිටීමයි උතුම්. ඉතින් ඒ කාරණේදී බලන්න අපේ හිතේ පිහිටලා තියෙන්නේ මොනවද කියලා. අපේ හිතේ සමහරලා අපේ හිතේ පිහිටලා තියෙන්නේ රාගය. අපේ හිතේ පිහිටලා තියෙනවා ද්වේෂය. අපේ හිතේ පිහිටලා තියෙනවා මෝහය. අපේ හිතේ පිහිටලා තියෙනවා භය. ඊළඟට අපේ හිතේ පිහිටලා තියෙනවා එකට එක කිරීම. අපේ හිතේ පිහිටලා තියෙනවා ගුණමකුකම. අපේ හිතවල පිහිටලා තියෙනවා iriසියාව, දැඩි බව. ඊළඟට අපේ හිතවල පිහිටලා තියෙනවා නොයිවසීම, ද්වේෂය. ඊළඟට ක්‍රෝධය, ඊළඟට කෙලෙහි ගුණ නැතිකම, ඊළඟට මාන්නය, බද්ධ වෛරය, මිත්‍යා දෘෂ්ටි ආදී නානා අකුසල අපේ හිතේ හොඳට පිහිටලා තියෙනවා. ඒ පිහිටලා තියෙන අකුසල, ඒ දුර්ගුණ කවදාවත් අපේ ජීවිතේ සැපේ ලබා දෙන්නේ නැහැ. රාගය මුල් වෙලා, ද්වේෂය මුල් වෙලා, මෝහය මුල් වෙලා, ඒ කීව අකුසල් මුල් වෙලා උපදින්නේ ජීවිතේ දුකක්මයි. අංශු මාත්‍ර සැපයක්වත් මේ අකුසල වලින් අපේ ජීවිතේ උපදවලා දෙන්න බෑ. එතකොට අපේ හිතේ මේ පිහිටලා තියෙන අකුසල් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙක් අපි මේ අකුසල් සහිතව ඉඳලා අපි බොහොම පිරිසිදු, අපිට කිසි අපේ මොකුත් අපිට නම් කේන්ති යන්නේ, අපිට නම් වට කිසි ආසාවක් නැහැ. ඒ වගේ නිකන් බොහොම සැහැල්ලුවෙන් කතා කරන්න පුළුවන් ස්වභාවයක් අපේ ජීවිතවල නැහැ. මොකද අපි මේ අකුසල් අපේ හිතවල මුල් බැසගෙන තියෙන්නේ. මේ කෙලවරක් නොපෙනෙන සංසාරේ ඉපදිපිදි මෙරි යද්දී අපි පෝෂණය කරලා තියෙන්නේ. අපි හොඳට උපදාගෙන ඇවිල්ලා තියෙන මේ අකුසල් ටික. ඒ අකුසල් හිතේ හොඳට පිහිටලා තියෙන්නේ. අපිට රාගය ඇති වෙන කාරණේ අපි ඉස්සරහට එද්දී රාගය ඇති කර ගන්න ඕනේ කියලා හිතන්න දෙයක් නැහැ. එන්නේ රාගය. ඇවිත් ඉවරයි. ඊළඟට මේ යම්කිසි තමන් අකමැද්දයක් තමන්ට අත්විඳින සිද්ධ වෙනහම මම මේකට කේන්ති ගන්න ඕනේ, මම මෙයාට බයින්න ඕනේ කියලා 아무තෙන් හිතන්න දෙයක් නැහැ. මෙයාගේ හිත හොඳටම කැළඹිලා, කම්පා වෙලා, මෙයාගේ වචන රළු වෙලා හොඳට ද්වේෂයෙන් වෙන්න ඕන දේවල් ටික වෙනවා. හිතේ ඇයි පිහිටලා තියෙන ද්වේෂය? 아무තෙන් ඇති කරගන්න දෙයක් නැහැ. හිතේ ද්වේෂය හොඳට තියෙනවා. ඒ වගේමයි මිත්‍යා දෘෂ්ටියක්, මිත්‍යා ධර්මයක් අහද්දී ඒකත් හරි තමයි කියලා හිත ගැළපිලා යනවා ඒකත් එක්ක. ඇයි? මිත්‍යා දෘෂ්ටිය, මෝහය හිතේ පිහිටලා. තව තමන් එක්ක කටයුතු කරන කට්ටිය තමගෙන් මොන හරි දෙයක් අඩුපාඩුව කර දක්ුණාම හරි දැන් මට මේක උඹ කරා, මම උඹට අවස්ථාවක් ලැබුණා මමත් කරන්න. එකට එක් කිරීමෙනවා ජීවිතේ. ඇයි? සංසාරේ හොඳට ඒක පුරුදු කරලා ඒක හිතේ පිහිටලා. ওই විදිහෙන් ඔය අකුසල් අපේ හිතේ පිහිටලා තියෙනවා. ඒ හිතේ පිහිටපු අකුසල් කාලෙන් කාලට ඉස්සරහට ඇවිල්ලා
අවස්ථානුකූලව අපේ ජීවිතේ අකුසල් උපද්දවනවා. පව් උපද්දවනවා. ඒ පව් වලින් ආය යන්න වෙන්නේ මොකේද? සංසාරේ. සසරේ උපත පිණිස හේතු වෙන දුක් විපාක ලබන්න හේතු වෙන දේවල් අපේ ජීවිතේ හොඳට රැස් කරලා දෙනවා. ඒ අපේ හිතේ පිහිටලා තියෙන අකුසල් වලින්. ඉතින් භාගතුන්ස් වදාළ ඒ නිසා ඒ අකුසල් හිතේ පිහිටලා තියෙන අපේ ජීවිතේ ඒ අකුසල් වෙනුවට ශ්‍රද්ධාව පිහිටව ගත්තොත් ඒකෙන් ලැබෙන රැකවරණය වචන වලින් කියන්න බැරි එකක්. යම් කෙනෙකුගේ හිතේ ශ්‍රද්ධාව පිහිටියොත් ඒ හිතේ පිහිටවපු ශ්‍රද්ධාව පිහිටුවාගත් ශ්‍රද්ධාව ඒ කෙනාගේ කායික ක්‍රියාවට බලපානවා. ඒ කෙනාගේ වාචික ක්‍රියාවට බලපානවා. එයාට ජීවිතේ දකින්න ඒ ශ්‍රද්ධාව උපකාරී වෙනවා. ශ්‍රද්ධාව කියලා භාගතුන්ස් වදාළේ සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය අදාහගනි. එතකොට අපි ශ්‍රද්ධාව ඇති කරගත්තට පස්සේ අපි අත් නොවින්ද දෙයක්, අපි අවබෝධ නොකළ දෙයක්, අපේ ඇසින් නොදුටු දෙයක් ගැන භාගතුන් වහන්සේ අපිට පෙන්ලා දෙනවා. නිරය ගැන, තිරිසන් ලෝකේ විඳින දුක් ගැන, ඊළඟට പ്രേත ලෝකේ දුක් ගැන. අපි මේ දේවල් අපිට දැන් අපි සසරේ ඒ තැන්වල හිටියට අපිට මේ ජීවිතේ අපිට ඒ ගැන අත්දැකීමක් නැහැ. අපිට මේ දේවල් මේ වෙලාවේ ඇස් දෙකෙන් පේන්නේ නැහැ. හැබැයි භාගතුන් වහන්සේ මේ දේවල් හොඳට විස්තර කරලා, මේ දේවල් හොඳට තෝරලා බේරලා කියලා දුන්නා. එතකොට ශ්‍රද්ධාව තුළින් මොකද කරන්නේ? ඒ භාගතුන් වහන්සේගේ උතුම් සම්බුදු වදන් හදවතින්ම පිළි අරගෙන මේක සත්‍යයක් කියලා පිළිගන්නවා. ඒ පිළිගැනීමත් එක්ක මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතයේ අකුසල් කිරීම පිණිස ලැජ්ජාව ඇති වෙනවා. අකුසල් කරන්න බය ඇති වෙනවා. කුසල් කරන්න කැමැත්තක් ඇති වෙනවා. කුසල් වඩන්න වීරියක් ඇති වෙනවා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේගෙන් ආලෝක යක්ෂය ඇහුවට පස්සේ කොහොමද මේ සංසාරයෙන් එතරට යන්නේ කියලා. කතංසු තරති යෝගං. මේ කාමෝග, භවෝග, ditthiyෝග ආදී මේ ඕගයන්ගෙන් සැඩ පහරවල් වලින් එතරට යන්නේ කොහොමද කියලා භාගතුන් වහන්සේගෙන් ඇහුවට පස්සේ භාගතුන් වහන්සේ වදාළේ සද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාවෙන්මයි එතර වෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගෙන ඒ වචනට අනුව ජීවිතේ ගත කරන කෙනා තමයි මේ සසර දුකින් එතරට යන්නේ. එතකොට ශ්‍රද්ධාව තුළ පිහිටියට පස්සේ යාට පුළුවන් ඒ භාගතුන් වහන්සේගේ වචනේ තුළ ගැන තියෙන විශ්වාසෙත් එක්ක එයාට පුළුවන් තමන්ගේ ජීවිතේ කුසල වඩන්න වීරිය උපද්දව ගන්න. පින්වත්නි, හරි ලස්සන දේශනාවක් තියෙනවා භාගතුන් දේශනා කරලා. පින්වත් මහණෙනි, මේ අකුසල් කියන දේවල් හිතෙන් දුරු කරන්න බැරි නම්, පින්වත් මහණෙනි, මම ඔබට මේ අකුසල් දුරු කරන්න කියලා කියන්නේ නැහැ කියලා. හැබැයි පින්වත් මහණෙනි, මේ අකුසල් හිතින් දුරු කරන්න පුළුවන්, හිතින් බැහැර කරන්න පුළුවන්. ආන්න ඒ නිසා පින්වත් මහණෙනි, මම ඔබට කියනවා අකුසල් දුරු කරන්න කියලා. පින්වත් මහණෙනි, කුසල් කියලා යමක් ඇද්ද? ඒ කුසල් ජීවිතේ පුරුදු කරන්න බැයි නම්, කුසල් ජීවිතේ උපද්දව ගන්න බැයි නම්, පින්වත් මහණෙනි, මම ඔබට කියන්නේ නැහැ කුසල් උපද්දවන්න කියලා. කුසල් වඩන්න කියලා. හැබැයි පින්වත් මහණෙනි, කුසල් කියන දේවල් වඩන්න පුළුවන්. කුසල් උපද්දවන්න පුළුවන්. ඒ නිසායි මම ඔබට කියන්නේ කුසල් වඩන්න කියලා. කුසල් උපද්දවන්න කියලා. ওই වචනේම මැද්ද පින්වත්නි. මොකද අපි අපේ හිත කියන දේම අපි අහා හිටියා. අදටත් අපි අහනවා. හැබැයි භාගතුන් වහන්සේ බුද්ධ වචනේ අපි විශ්වාස කරොත් අපිට පුළුවන් අපේ හිතේ රාගය ඇති වෙද්දී අපි අනේ මේක මට කේන්ති යනවා, මට මේක නැති කරගන්න බෑ කිය තමන්ම මැසිවිලි නගනග ඉන්න නැතුව බුද්ධ වචනේ සිහි කරනනම් ඒ බුද්ධ වචනේ සිහි කිරීම මාත්‍රයෙන්ම තමන්ගේ හිතේ උපන් ද්වේෂය දුරු වෙනවා. භාගතුන් වහන්සේ වදාලා එක දේශනාවක යම් කෙනෙක් තථාගතයන් වහන්සේ සිහි කරනවා නම් ඒ මොහොතේ යාගේ හිතේ රාගය පිහිටන්නේ. ඒ මොහොතේ යාගේ හිතේ ද්වේෂය පිහිටන්නේ. ඒ වෙලාවේ යාගේ හිතේ මොහේ පිහිටන්නේ. එයා කුසල අරමුණක ඉන්නේ. ඒ වෙනස සිහි කිරීම මාත්‍රයකින්ම. ඒතකොට ඒසා ආරක්ෂාවක්, ඊතරම් රැකවරණයක් මේ ශ්‍රද්ධාව හිතේ පිහිටුවා ගැනීම තුළින් ජීවිතයට සලසලා දෙනවා. එතකොට මේ ශ්‍රද්ධාව තුළින්මයි මේ බුද්ධ ශාසනයේ උතුම් රහතන් වහන්සේලා බිහි වුණේ. ඒ රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධාව ගැන ගත්තොත්
ධර්ම මාර්ගය පුරුදු කරන්න යම් කෙනෙක් මේ බුදු සාසනයට ආйти නම් ආйти වෙන්නේ ඒ කෙනාගේ හිතේ තථාගතයන් ශ්‍රද්ධා මාත්‍රයක් හරි ප්‍රේම මාත්‍රයක් හරි තියෙන කෙනා විතරයි. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය වශයෙන් ගත්තොත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය චුට්ටක් හරි තියෙනවා නම් ඒ කෙනා තමයි බුද්ධ ශාසනයට ආйти. එතකොට ඒ තියෙන ශ්‍රද්ධාව ටික ටික වැඩි දියුණු කරගෙන ගිහිල්ලා ශ්‍රද්ධා සීල සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන ඒ විදිහට ජීවිතේ අභ්‍යන්තර වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරද්දී ඒ තුලින් තමයි යාගේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන ඥාණය ඇති වෙන්නේ. ඒ තුම් ඥාණය ලබාගත් රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධාව ගත්තාම තියෙනවා රහතන් වහන්සේ නමකට භාග්‍යවතුන් වහන්සේ වදාළොත් මෙහෙම මඩ ගොඩක් ඉදිරියට වැඩලා භික්ෂුව තථාගතයන් වහන්සේට මේ මඩ මතින් වඩින්න ඕන. ඔබ ඒ දණ්ඩක් වගේ ඉන්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් පින්වත් මහන්නේ මේ වෙලාවේ අර අරහත් වූ කීනාශ්‍ර වූ භික්ෂුව ඇඟම පෙරයිද කියලා ඇහුවා. එහෙට මෙහෙට ඇඹරෙයිද කියලා ඇහුවා. තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරයිද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. ඇයි? තමන්ට අප්‍රමාණ ජීවිතවල දුකම උපද්දවලා දීපු මේ සංසාරේ තමන් විතර කරපු ශාස්ත්‍රඥ වහන්සේගේ වචනයට ආයෙ දෙහිතක් නැතුව එකඟ වෙනවා ශ්‍රාවක වූ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධාව තමයි බුදු සාසනයේ අග්‍රම ශ්‍රද්ධාව. මොකද බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාළද ඒ ධර්මයේ ඒ ආයුරින්ම අවබෝධ කළා. පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා රහතන් වහන්සේලා. ඒ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ ගැන සැක නැතිව සැක රහිත වැඩ ඉන්නේ රහතන් වහන්සේලා. එතකොට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ අපිව මුලා කරේ නැහැ, අපිව රැවට්ටුවේ නැහැ කියලා ඒ රහතන් වහන්සේලාගේ ශ්‍රද්ධාව තියෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා මහ නිවන ඒකාන්ත සැපයක් කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ බුද්ධ වචනේ ඇත්තක්මයි කියලා ඒ සැපේ විඳිමින් ඒ රහතන් වහන්සේලා දන්නවා. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන ඇති වෙන ශ්‍රද්ධාව තමයි අග්‍රම පැහැදීම මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකින් අතර. එතකොට ධර්මාගේ පුරුදු කරන අපිට මේ අවස්ථාවේ අපේ හිතේ තියෙන යම් අකුසල් තියෙනවා නම් ඒ අකුසල් දුරු කරගන්න උපකාර වෙන්නේ ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව තුළින් අපි ලෝකයේ දකින්න ගත්තාම අපේ ජීවිතේ ගැන විමසන්න ගත්තාම අපිට පුළුවන් අපිට අවස්ථාව ලැබෙනවා අපිට වීරිය ඇති කරගන්න පුළුවන් වෙනවා මේ ධර්මයේ හැසිරෙන්න. එතකොට Tamanට සිල් රකින්න ශ්‍රද්ධාව උපකාරයි. ඊළඟට බණ භාවනාදී දියුණු කරන්න ශ්‍රද්ධාව උපකාරයි. ගුණධර්ම දියුණු කරගන්න ශ්‍රද්ධාව උපකාරයි. ඊළඟට ජීවිතය ගැන නුවණින් දකින්න ශ්‍රද්ධාව උපකාරයි. තමන්ගේ හිතේ ඒ නිසා ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම තමයි හොඳ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. බලන්න එතකොට නේද? දැන් බලන්න පින්වත්නි උපාලි කියලා හිටිය ගෘහපතිය බුද්ධ කාලේ ඔබ අහලා ඇති. මේ උපාලි ගෘහපතියා කලින් නිගණ්ඨ ශ්‍රාවකෙක්. එතකොට මේ නිගණ්ඨ ශ්‍රාවක උපාලි මෙයා මොකද කරේ? මෙයා නිගණ්ඨයින්ට නිරන්තරයෙන් දන් පෙන් පූජා කර මෙයා නිගණ්ඨයින්ගේ වචනයට අවනතව හිටපු කෙනෙක්. ඉතින් මේ නිගණ්ඨයින් එක්ක ඇතිවෙච්ච යම්කිසි කතා සංලාපයක් හින්දා දවසක් මේ උපාලි ගියා භාග්‍යවතුන් වහන්සේට වාද කරන්න. උපාලි වාද කරන්න ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සත්‍ය වදාළාට පස්සේ මේ උපාලි ඒ සත්‍ය ධර්මයට දමණය වුණා. දමණය වෙලා භාග්‍යවතුන් වහන්සේ ගැන හිතේ පැහැදීමක් උපන්නා. මේ ජීවිතය අපි නොදුරු දෙයක්, නොදුරු යථාර්ථයක් නෙමෙයි කියන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ ගැන හිතේ පැහැදීමක් උපන්නා. සෝතාපන්න වුණා. එතකොට දැන් මේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව කියන්නේ දැන් ඒ උපාලි කියන ගෘහපතිය බොහෝ කාලයක් ධර්ම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරපු කෙනෙක් නෙමෙයි. පස්සේ දවසේ එදාට පහුවෙනිදා දැන් උපාලි ගෘහපතියා ගෙදර ගියා. නිගණ්ඨනාථ පුත්‍ර එව්වා එයාගේ ගෝලයෙක්ව මේ උපාලිගේ ගෙදරට මොකද උනේ බලන්න. එතකොට උපාලිගේ ගෙදර දොර වහලා ගේට්ටුව ළඟින්ම කිව්වා ඔබ නිගණ්ඨ ශ්‍රාවකයින්ට මේ ගෙදර දැන් වහලා තියෙන්නේ දාන ටිකක් අවශ්‍ය නම් දෙන්නම් ඔහොම ඉන්න කියලා. ඉතින් මේ නිගණ්ඨ ශ්‍රාවකයා ගිය කෙනා ගොඩක් කලබල වුණා.
කලබල කිව්වා නෑ ඕන නැති දානයක් නැහැ. මං යනවා කියලා ගියා. ගිහින් කිව්වා නිගණ්ඨනාථ පුත්‍ර මෙහෙම දෙයක් වෙලා උපාලි බුදුජානක සරණ ගිහිල්ලාලු. දැන් අපිට දාන දෙනවා විතරයි අපි කියන දේවල් අහන්නේ නෑ කියලා. ඉතින් ඒ වෙලාවේ නිගණ්ඨනාථ පුත්‍ර බොහොම කලබලෙන් ගියා උපාලි ගෙදෙට්ට. උපාලි ගෙදෙට්ට ගිහින් කියන්න කිව්වා උපාලිට නිගණ්ඨනාථ පුත්‍ර ඇවිල්ලා ඉන්නවා කියලා. බලන්න මේ ශ්‍රාවකයෙක්ගේ අභිමානය, මේ ශ්‍රද්ධාව තුලින් ලැබිච්ච අභිමානය. ඒ වෙලාවේ උපාලි මොකද කරේ? ශාලාවක් ලෑස්ති කරා. ලෑස්ති කළේ ශාලාවේ උතුම් ආසනයක් පැනෙවුවා. පනවලා, තව ආසන පනවලා උපාලි ගෘහපතියා කෙලින්ම ගිහින් වාඩිනාර තියෙන උතුම් ආසනේ. ගිහින් වාඩිලා කිව්වා ගිහින් එන්න කියන්න කිව්වා. නිගණ්ඨනාථ පුත්‍රට. නිගණ්ඨනාථ පුත්‍රය ඇවිල්ලා බලද්දි මෙන්න තියෙන හොඳම පුටුවේ වාඩිලා ඉන්න උපාලි. වෙනදා වඩම්මගෙන ඇවිල්ලා වාඩි කරවලා වැඳලා පැදකුණු කරලා හිටපු කෙනා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුතේ එතනින්ම කලබල වුණා. මොකද උනේ ඔබට කියලා ඇහුවා. වෙනසුණා නේද කියලා ඇහුවා. ඊට පස්සේ උපාලි ගෘහපතියා හරි ලස්සනට තමන් ජීවිතය අවබෝධ කරපු විදිහ ගැන නිගණ්ඨනාථ පුත්‍රට කියලා ඒ වෙලාවේ බුදුගුණ කීවා. බුදුගුණ භාග්‍යවතුන් වහන්සේට බුදුගුණ කියමින් ප්‍රශංසා කරා. ඒ මොහොතේම තමයි මේ උපාලි ගෘහපතියව සිහි කර කිව්වේ. එතකොට කලින් අන්‍යාගමික විඳලා භාග්‍යවතුන් වහන්සේ බොහෝ කල ඇසුරු නොකර තිබිලා ඒ උපාලි ගෘහපතියට ඊතරම් හැකියාවක්, ඊතරම් පැහැදීමක් ඇති වුණේ ඒ තථාගතයන් වහන්සේ ගැන තියෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වශයෙන් විශ්වාස කිරීම නිසාමයි. භාග්‍යවතුන් වහන්සේ ගැන හරි විදිහට තේරුම් ගත්ත නිසාමයි. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව නුවණින් විමසපු නිසාමයි. ඒ ශ්‍රද්ධාව තුළින් ඊතරම් පරිවර්තනයක් ජීවිතයට සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ කාලේ මිනිස්සු කියනවා අපි ධර්මය ඉගෙන ගන්න මොකුත් නැහැ, මෙහෙමයි අර එහෙමයි කියලා දුක් අඳෝනා ප්‍රශ්න විතරයි ජීවිතේ. ඇයි මේ? තාම පිහිටලා නැහැ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව පිහිටියට පස්සේ යාට ලෝකේ දකින්න අලුත් මාවතක්, අලුත් දැක්මක් බුදුනහසේ තුලින් ලැබෙනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රද්ධාවේ පිහිටීම තමයි උතුම් කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ විදිහට භාග්‍යවතුන් වහන්සේගෙන් මේ දෙවි කෙනා ඇහුවේ මොකද්ද? මොකද්ද මේ මිනිස්යාට තියෙන උතුම්ම මණික? කිංසු නරාණං රතනං. භාග්‍යවතුන් වහන්සේ විලාය වදාලා මේ මිනිසෙන් තියෙන උතුම්ම මාණික්ය, උතුම්ම රත්නය තමයි ප්‍රඥාව. එතකොට ප්‍රඥාව කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයා වටින වස්තුවක් තියෙන කෙනෙක්. එයාට භවභෝග සම්පත් නැති වෙන්න පුළුවන්. එයාට ඥාති සම්පත් නැති වෙන්න පුළුවන්. හැබැයි එයා මේ ලෝකේ වටිනම දේ තියෙන කෙනෙක්. මොකද්ද පින්වත් ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ එයා කුසල් ගැන දන්නවනම්, කුසල් මුල් ගැන දන්නවනම්, අකුසල් ගැන දන්නවනම්, අකුසල් මුල් ගැන දන්නවනම් ඒක සම්මා දිට්ඨිය කියගේ ප්‍රඥාව. භාග්‍යවතුන්සේ වගේම වදාලා ඒ කියන්නේ පින්වත්නි දැන් තමන්ගේ ජීවිතේ තමන් කරන ක්‍රියාව දැන් සිතින් කයින් වචනින් කරන ක්‍රියාව සම්බන්ධයෙන් එයා කල්පනා කරනවා මේක කුසල්ද මේක අකුසල්ද. ඒ විදි විමසීමක් එයාගේ ජීවිතය තුළ තියෙනවා නම් එයා ප්‍රඥාවන්ත කෙනෙක්. නැත්නම් හිතට හිතන දේ හිතනවා, කටට එන දේ කියනවා, ඊට පස්සේ කරන්න හිතන දේ කරනවා. ඒක ප්‍රඥාවන්ත කෙනෙකුගේ ලක්ෂණය නෙවෙයි. ප්‍රඥාවන්ත කෙනා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට නුවණින් විමසන කෙනෙක් කියනවා නම් ඒ කෙනා මොකද කරන්නේ? එයා හිතින් හිතන දේ ගැන නුවණින් විමසනවා. මේ හිතන දේ මට යහපත පිණිස පවතිනවද? අයහපත පිණිස පවතිනවද කියලා. ඊළඟට තමන් කටින් කියන දේ ගැන නුවණින් විමසනවා. මම මේ කටින් කියන දේ මට යහපත පිණිස පවතිනවද? අන් අයට යහපත පිණිස පවතිනවද? මේක කුසලයක්ද මේක අකුසලයක්ද? ආන්ගේ විමසීමක් එක තමයි තමන්ගේ ජීවිතේ ක්‍රියාවන් කරන්නේ. ඊළඟට මම මේ කයින් කරන දේ යහපත්ද අයහපත්ද? කුසල්ද අකුසල්ද? මම මේක කළ යුතුද නොකළ යුතුද කියලා විමසීමක් තියෙනවා. ආන්ගේ විමසීම තමයි ප්‍රඥාව. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළ උදයත්ත ගාමිනී පඤ්ඤා සම්මා දුක්ඛක්ඛයය. මේ සියලු දුක් දුරු වීම පිණිස හට ගැනීම නැතිවීම දකින නුවණ තමයි ප්‍රඥාව. එතකොට මේ ලෝකේ යමක් හටගෙන තියෙනවා නම් හේතුඵල ධර්මතාවයෙන් ඒ සියලුම දේවල් වලට අයිති ස්ථිර ස්වභාවයක් තමයි මොකද්ද? ඒ හටගත් සියලුම දේ වෙනසිලා යනවා. එතකොට ඒ ස්වභාවය තේරුම් අරන් ඉන්නවා නම්
තමන්ගේ ජීවිතයේ නොඑක් විපර්යාස වලට නොඑක් දුක්ඛම් කටළු ජීවිතේ බඳුන් වෙද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පුළුවන් කම්පා නොවී ඉන්න, නොසැලී ඉන්න. දැන් මේ ලෝකේ තියෙනවා, මේ ලෝකේ දැන් අපිට උපන්නට පස්සේ අපිට ලැබෙනවා ඇස කන නාසය දිවකය මනසකින් මේ ආයතන 6. ඊළඟට අපේ ජීවිතයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ තියෙනවා. මේ හැම දෙයකම ස්වභාවය තමයි හට ගැනීමක් තියෙනවා, වෙනසීමක් තියෙනවා. එතකොට අපි මේ දේවල් වල නිත්‍ය ස්වභාවයක්, ස්ථිර ස්වභාවයක් දැක්කොත් ඒ තුලින්මයි දුක උපදින්නේ. හැබැයි තමන් ඒ හැම දෙයක්ම අනිත්‍යයි කියලා දකිනවා නම් ඒ තුලින්ම යාගේ ජීවිතේ දුක් දුර වෙනවා. එතකොට වෙනසකේ ශ්‍රාවකය ඒ දැක්ම තුල හිටපු නිසා, ඒ දැක්ම ජීවිතේ තිබුණ නිසා ජීවිතේ සාමාන්‍ය මිනිස්සු කම්පා වෙන හඬන තැන්වල ඒ ශ්‍රාවකය කම්පා වුණේ. දැන් බලන්න පින්වත්නි, ජීවිතේ සියලු යහපත උදා කරන බුදුන් වහන්සේ පිරිනුවම් පාන අවස්ථාවේ පවා උතුම් රහතන් වහන්සේලා මාර්ගඵලලාභී උතුමන් කඳුළු හැලුවේ නැහැ. ඒ අනිත්‍ය ධර්මයේ තථාගතයන් වහන්සේ පවා මුහුණ දුන්නා නේද කියලා ඔව් සත්‍ය නුවණින් දැක දැක වාසය කරා. එතකොට ඒ විදිහේ එඩිතර බවක් නේ, හිතේ සංසිඳීමක්, ප්‍රඥාවක් හිතේ ඇති කරගන්න ඒ රහතන් වහන්සේලාට මේ මගවලලාභී උතුමන්ට පුළුවන් වුණා. ඇයි ඒ ජීවිතයේ යථාර්ථයේ ඒ හට ගැනීම වෙනසීම නුවණින් දැක්ක නිසා. එතකොට අපි හිතමු අපි සාමාන්‍යයෙන් මොන හරි අලුත් දෙයක් ගෙයක් දොරක් හදනවා. ඊළඟට වාහනයක් ගන්නවා. අපිට ඒක ගැන ඒක ගන්න වෙලාවෙම අපිට හිතන්න පුළුවන් මේක අනිත්‍ය වෙලා යන එකක් කියලා. ඒ තුලින් Tamante ඒ ගැන ඒක පාවිච්චි කරාට ඒ දේවල් පාවිච්චි කරද්දී යාගේ හිතේ මේව හැමදේම අනිත්‍ය වෙලා යනවා කියන එක ගැන අවබෝධය. මේක වචනේ කියන එකක් නෙවෙයි. හිතේ අවබෝධයක් යන විමසලා ඇත්තටම කරුණ සහිතව ඇති කරගත්තොත් ඒ කෙනාට පුළුවන් අපි හිතමු මේ දේ විනාශ වෙලා යනවා හදිස්සිය හරි වාහනයක් නම් අපි වාහනේ මකරේ අනතුරකට ලක් වෙනවා. ගෙයක් දොර නම් කැඩලා බිඳලා යනවා. ඒ වගේ ගින්නකට අහු වෙනවා. ඒ වගේ වෙලාවක යාට පුළුවන් උපේක්ෂාවෙන් වාසය කරන්න. ඇයි යා කලින් ඒ වගේ අනිත්‍ය ස්වභාවයක් ගැන හිතලා තියෙන හින්දා. ඒතකොට එහෙම හිතලා නැත්තම් ඒ කෙනා අර වගේ අවස්ථාවකදී වෙන්නේ කම්පා වීම විතරයි. දුකටපත් වීම විතරයි. හඬා වැළපෙන එක විතරයි. ඒ නිසා පින්වත්නි මේ ජීවිතය ගැන නුවණින් කල්පනා කිරීම කියන එක, මේ අනිත්‍ය ස්වභාවය නුවණින් දකිනවා කියන එක ජීවිතයට හරි උපකාරයි. ඒතර තමන්ගේ ආදරණීය දෙමව්පියෝ වෙන්න පුළුවන්, ගුරුවරු, දුවදරුවෝ, ඥාතීන්, දරුමුණුබුරෝ මේ හැමෝම ගැන ওই විදිහට සිහි කරන්න ඕන. උපදින සත්වය උපදිලා ටික කාලයක් ඉඳලා මැරෙනවා. ඒ මරණය කියන යමක් අපි විශේෂයෙන් වචනයක් පාවිච්චි කරනවාද? මේ මරණය කියන්නේ අනිත්‍ය. ඒ අනිත්‍ය වීම නිසා තමයි මරණය කියන දේ ජීවිතේට උරුම වෙන්නේ. මේ පවතින ශරීරය අනිත්‍ය වෙලා යෑම නිසා තමයි මරණය උරුම වෙන්නේ. එතකොට ඒ අනිත්‍ය වීම නිසා, මරණයටපත් වීම නිසා දුකටපත් වෙන්නේ නැතුව තමන්ගේ ඥාතින් හිතවතු මිය ගියාට පස්සේ පවා දුකටපත් වෙන්න තු ඉන්න පුළුවන් විදිහට හිත ඍජු බවටපත් කරලා දෙනවා මේ නුවණින් විමසීම. කල් වේලාවතු සිහි කරලා තියෙන එක. එතකොට ඒ නිසා තමයි පින්වත්නි වෙනස්සේ දේශනා කරලා තිනවා ඔය සත්පුරුෂ ආශ්‍රයනේ මේ ධර්මය අහන්නේ. සබ්බිරේව සමාසීත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ශෝක මජ්ජේන සෝචති. සත්පුරුෂයන් ඇසුරු කරලා මේ භාග්‍යතුන් වහන්සේගේ සත්‍ය වූ සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන කෙනා, ඒ ධර්මයේ පුරුදු කරගත්ත කෙනා ශෝක මජ්ජේන නසෝචති. දුක් වෙන පිරිස් මේ දුක් වෙන්නේ නැහැ කියනවා. කොහොමද එහෙම වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ අනිත්‍යයි කියන වදාළ ධර්මය අහලා එයා නුවණින් විමසලා තිනවා කලින්. අනිත්‍යය ශෝක වෙද්දී මෙයා ශෝක වෙන්නේ නැහැ. ආන් මේ විදිහට Tamanට සුවසේ වාසය කරන්න ඒක උපකාර වෙනවා. ඒ අනිත්‍ය ස්වභාවය නුවණින් දැකීම. ඒ වගේම භාග්‍යවතුන් මේ ප්‍රඥාව ගැන විස්තර කරන තව දුරටත් යම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් නැද්ද? මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව සත්‍ය ඥානෙ තමයි ප්‍රඥාව කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍යයක් වශයෙන් දැකලා ඒ ඇති කරගන්න නුවණින් විමස ඇති කරගන්න වැටහීම, අවබෝධය ප්‍රඥාවටයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය,
දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ කොයිතරම් මොන දෙයක් වෙනස් වෙලා ගියත්, මේ මුළු ලෝකේ තියෙන සියලුම හටගත් දේවල් වෙනස් වෙලා ගියත් මේ ආර්ය සත්‍ය හතර වෙනස් වෙන්නේ නැහැ. මේ ආර්ය සත්‍ය කාලයකට අයිති වෙන්නේ නැහැ. හැම කාලෙකදීම වළංගුයි. ඒ නිසා මේකට කියනවා ආර්ය සත්‍ය කියලා. එතකොට මේ ලෝකේ භාගතුන් හසේ දුකයි කියලා යමක් වදාලා නම් අනාගතේ පහළ වෙන කොයිතරම් බුද්ධිමත් කෙනෙක්ටවත්, කොයිතරම් නුවණැති කෙනෙක් කියලා සම්මත කෙනෙක්ටවත් නෑ ওই දුකයි කියන දේ සැපයි කියලා පෙන්වන්න බෑ. ඊළඟට මේ භාගතුන් හසේ වදාලා නම් ওই දුකට හේතුව තණ්හාවයි කියලා. ත්‍රිවිධ තණ්හාවයි කියලා. නෑ තණ්හාවෙන්ද නෙවෙයි ওই දුක හටගත්තේ කියලා පෙන්වන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ නෑ. ඊළඟට බුදුන්සේ වදාලා නම් ওই තණ්හාව නිසා උපදින දුක් උපදින නිසා ඔය දුකෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමය ඒ තණ්හාවම නිරුද්ධ කිරීමයි කියලා වදාලා නම් නෑ තණ්හාව නිරුද්ධ කරන්න දුක නිරුද්ධ නැති කරගන්න තියෙන ඕකෙන් නෙවෙයි කියලා වෙන ක්‍රමයක් පෙන්වලා දෙන්න කෙනෙක් මේ ලෝකේ නෑ. ඊළඟට ওই දුකෙන් නිදහස් වෙන්න තියෙන ආරෂ්ඨාංග මාර්ගය නෙවෙයි මේකයි මාර්ගය කියලා පෙන්වන්න පුළුවන් වෙන කෙනෙක් මේ ලෝකේ නෑ. ඒක සනාතන සත්‍යයක්. ඒතරේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන සත්‍යක්මයි මේක කියලා හිතේ ඇතිවෙන අවබෝධය. ඒක නිකන් සරලව කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ ජීවිතේ මට නම් ඕවා තේරෙනවා කියලා ඒක නුවණිත ප්‍රකාශයක් නෙවෙයි. ඒක ආය හිතින් විමසලා ඒක භාගතුන්සේ බුද්ධ වචනේ අනුව ධර්මදේශ සද්ධර්මය අනුසාරී ජීවිතේ ආය නුවණින් විමසලා ඇති කරගන්න ඕන අවබෝධය. එතකොට ඒ අවබෝධය තමයි සෝවාන් ඵලයටපත් වුනහම යංකින්ච සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඒක තමයි සත්‍ය ඥානෙ. එතකොට ඒ විදිහේ ප්‍රඥාවක් ජීවිතය ඇති කරගත්තොත් ඒක උතුම්ම මණිකක්. ඒ උතුම්ම මණික කෙනෙක්ට තියෙනවා නම් දැන් ඒතකොට වටින දෙයක් තමන් ළඟ තියෙනවා නම් තමන්ට බෑද වටින දේවල් ළඟා කරගන්න. තමන් ළඟ ගොඩාක් වටින මණිකක් තියෙනවා. දැන් මේ ප්‍රඥාව නම් මණික මේ ගැන අපි කතා කරේ. අපි තුමු මේ ලෝකේ දැන් සම්මත මණිකක් තියෙනවා වටින මණිකක්. අපිට බෑද මණික විකුණලා ඒ ලැබෙන මුදලින් අපි කැමති සැප සම්පත් ලබන්න පුළුවන්. ආන් ඒ වගේ ප්‍රඥාව නම් මේ මණික කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා නම් එයාට පුළුවන් සතර අපායේ මිදීම නම් වටින දේ ගන්න. සෝවාන් ඵලය නම් වටින දේ තමන්ගේ ජීවිතයට ගන්න. සකදාගාමී ඵලය නම් වටින දේ ජීවිතයට ළඟා කරගන්න. අනාගාමී ඵලය නම් වටින දේ ජීවිතයට ළඟා කරගන්න. අරහත් ඵලය නම් සියලු දුකින් නිදහස් වීම තමන්ගේ ජීවිතය සාක්ෂාත් කරන්න පුළුවන්. ප්‍රඥාව නම් මණික ජීවිතයේ තියෙනවා. ඒක නිසා තමයි භාගතුන් සදාලේ මේ මිනිස්යාට තියෙන උතුම්ම මණික තමයි ප්‍රඥාව. ඊළඟට පින්වත්නි භාගතුන්සේගෙන් අර දෙවිය අහුව අවසාන ප්‍රශ්න තමයි කිංසු චෝරේ හිදුහරන්ති. හොරුන්ට ගන්න බැරි දෙය මොකද්ද? එහෙනම් හොරුන්ට ගන්න පුළුවන් දේවල් තියෙනවනේ. ඒක ගන්න බැරි දෙයක් ගැන තමයි මේ අහන්නේ. ඒතර අපි සාමාන්‍ය වෙහෙස මානසිකව උපයන ධනය හොරුන්ට ගන්න පුළුවන්. භවභෝග සම්පත් හොරුන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ ස්වාමියා හරි බිරිඳ හරි ඕක පැහැර ගන්න පුළුවන්. දරුවෝ පැහැර ගන්න පුළුවන්. ওই විදිහට තමන්ගේ උපයපු දේවල් තමන් වටේ තියෙන දේවල් පැහැර ගන්න පුළුවන්. භාගතුන්ස වදාලා පුඤ්ඤං චෝරේ දුහරන්ති පින ගන්න බෑ කිව්වා. තමන් ජීවිතේ රැස් කරගත්ත පින හොරුන්ට ගන්න බෑ කිව්වා. එතකොට ඒ පින රැස් කරගන්න එක ගැන භාගතුන්සේ තරම් විස්තර විභාග වශයෙන් දේශනා කරපු වෙන ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ නැහැ. මොකද තථාගතයන් වහන්සේ තමයි මේ පිනේ වටිනාකම හොඳටම දන්න කෙනා. මොකද තථාගතයන් වහන්සේ දස පාරමී වශයෙන් සංසාරේ උතුම් සම්බෝධිය පිණිස රැස් කළේ මේ පින. ඒ රැස් කළ පිනෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය සිදු වෙලා තමන් වහන්සේට උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. එතකොට භාගතුන් නිසා හොඳටම දන්නවා ජීවිතේ පින් රැස් කර ගැනීමේ තියෙන වටිනාකම. ඉතින් භාගතුන් වහන්සේ නොඒක ආකාරයෙන් වදාලා පිනේ වටිනාකම, ඊළඟට පිනෙන් ලැබෙන සැප විපාක, ඊට පස්සේ අග්‍ර විදියට පින් රැස් කරන්නේ කොහොමද? රැස් කරන පිනට හානි වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම භාගතුන් වහන්සේ වදාලා. එතකොට ඒ විදිහට අග්‍ර විදියට පින් රැස් කරගන්න භාගතුන් වහන්සේගේ අනුශාසනාව
හොඳටම ප්‍රමාණවත්. කිසිම අඩුපාඩුවක් නැහැ. අපිට මේ විදිහට මේක ගැන අපිට කියලා දීලා නැහැ. මේක ගැන අපිට කියලා දීලා නැහැ කියලා චෝදනා කරන්න බෑ. භාගතුන් වහන්සේගේ අනුශාසනාව පරිපූර්ණයි. දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන්, ඊළඟට සිල්ලොතුන්ට ගුණවතුන්ට අපෝපස්ථාන කිරීම වශයෙන්, සෑරජන් වහන්සේලා බෝධින් වහන්සේලා වන්දනා කිරීම වශයෙන් නොඑක ආකාරයෙන් ජීවිතේ පින් රැස් කර ගන්න පුළුවන්. ඒ විදිහට රැස් කරන පින තමන්ගේ ජීවිතයේ තියෙනවා නම් ඒ පින හොරුන්ට ගන්න බෑ. ඉතින් ඒ නිසා ජීවිතේ අපි පින් රැස් කරන්න අප්‍රමාදී වෙන්න ඕන. ඊළඟට අපේ ජීවිතේ ප්‍රඥාව නම් වූ මාණික්‍ය ඇති කරගන්න මහන්සි වෙන්න ඕන. ඒ දේවල් ඉබේ ලැබෙන්නේ නැහැ. ඊළඟට තමන්ගේ ජීවිතේ ශ්‍රද්ධාව තුළ පිහිටුව ගන්න දක්ෂ වෙන්න ඕන. එතකොට අපේ ජීවිතේ අපිට තියෙනවා ශ්‍රද්ධාවේ හිත පිහිටියට පස්සේ කුසල දහම් වඩන්න කුසල දහම් වඩන්න මාවත විවර වෙනවා. ඊළඟට ඒ හැම දෙයකටම මුල් වෙනවා තමන්ගේ ජීවිතේ සීලය තුළ පිහිටුවා ගැනීම. මේ සීලය තුළ පිහිටියට පස්සේ හිතේ සතුටින් හිතේ සැනසෙල්ලේ තමන්ගේ ජීවිතේ ධර්මයේ මාර්ගයේ ගමන් කරන්න පහසුව සැලසෙනවා. ඉතින් ඒ නිසා බලන්න මේ දෙවිකන අහපු කාරණේ මේ ගාථාව සතරපද ගාථාවක් වුණාට ජීවිතේ කොයිතරම් දෙයක් පුරුදු කරගන්න අපිට අනුශාසනාව සිද්ධ කරනවාද. ඉතින් ඒ නිසා මේ කරුණ හොඳට මතක තියාගන්න, හොඳට නුවණින් විමසන්න. මේ භාග්‍යවතුන්සේ අනුශාසනාවේ වටිනාකම තේරුම් ගන්න. බුදුරු හැම කාලෙම ලෝකෙ පහළ වෙන්නේ නැහැ. මේ බුද්ධ වචන හැමදාම ලෝකෙ අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලද දුර්ලභ අවස්ථාවේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න තවත් ඒ වගේම ජීවිතේ පුරුදු කරගන්න, ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ ධර්මයේ ශ්‍රවණය කළ සෑම සිල් දනාටම වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා, සේත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අංක 24 බෙලිගහ මුල්ල හුණුමුල්ල පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් ශිරෝමා සඳමාලි ජයවර්ධන දියණිය සහ මధుරංග ආරියසේන බෑණුවන් විසින් ඉතින් මේ රැස් කළ උදාාර පින පළමුවෙන් අනුමෝදන් කරමු සීල දෙවියන්ට. සක්දිවිදුන් සතරවරම් දෙව් මහා රජ දරුවන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්ව දරන පින්වතුන්ගේ යහපත හිතසුව කැමති ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය දායකත්ව දරන පින්වතුන්ට ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායු සම්පත් සැලසෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් තුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. දායකත්ව දරන පින්තුන් නමින් මිය පරලෝකීය ආචිරා දෙන්නට, මව්පිය පාර්ශවයන්ගේ මියගිය ආචිරා දෙන්නට, සියලා දෙන්නට, ඒ වගේම 2021 නොවැම්බර් මාස මියගිය W.A. සිරිවර්ධන මාමාට, ඒ වගේම ඊට වසර 5කට පෙර මියගිය පශු වෛද්‍ය නන්ද බණ්ඩාර සෙනවිරත්න මහතාට, ඒ වගේම ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය අජිත් රණවිරුවාට, ඒ සහෝදරයාට, ඒ වගේම ඊට වසර 33කට පෙර මියගිය HMH ආර්යසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ නම් සඳහන් කළ සියලු දෙනා ඇතුළු දායකත්ව දරන පින්තුන් නමින් මේ ජීවිතේ තන සංසාරේ පුරාවටත් මේ ගී සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝ වශයෙන් සපවත් වෙත්වා, සුවපත් වෙත්වා, දුක් පීඩා දුර වෙත්වා, සංසාර දුකින් අත් මිදීම පිණිස මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ජනවාරි මාස 20 වන දින ජන්මදිනයේ යෙදුණු අංක 314 යුනිට් 3 රජායල කාන්තලයන් ලිපිනේ පදිංචි W.A. ලීලා වනිකසූරිය මෑණියන්ට, ඒ වගේම අප්‍රේල් මාස 24 වන දිනට ජන්මදිනයේ යෙදී ඇති L.U. ලෙස්ලි ගුණරත්න ජයවර්ධන පියාණන්ට මේ පින් අනුමෝදන් කරන. ඉතින් ඒ ලීලා වනිකසූරිය මෑණියන්ටත් ලෙස්ලි ගුණරත්න ජයවර්ධන පියාණන්ටත් මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. ගෞතම බුදු සාසනයේ තුන් පින් දහම් කුසල දහම් රැස් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නට මේ උදාාර පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු.
රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින එලියු ලෙස්ලි ගුණරත්න ජයවර්ධන පියාණන්ට, W.A. ලීලා වනික්සූරි මෑණියන්ට, ඉමාශ සංසජිත් ආර්යසේන පුතණුවන්ට, ඒ වගේම ස්වාමි පුරුෂයා නමින් සුජීවත්ව සිටින H.G. සිරියාවති මෑණියන්ට, D.G. මිත්‍රසේන පියාණන්ට, අසංක ලක්මාල් අයියාට, සඳමාලි ප්‍රියංගිකා නෑනාට, දිලීපා සේපාලි නැගණිය, චාමික නවරත්න මස්සිනා, ඒ වගේම සහෝදරයන්ගේ දුවා දරුවන් වන දිනෙත්, ස්නේහා, සාරණ්‍ය, ඉඳුවර, ශෙහාර යන ඒ දරුවන්ට, ඒ වගේම රූපා දසනායක නැන්දනියට, ඒ වගේම MG දසනායක මාමාට, ඒ වගේම රසිකා චතුරංගනී නැගණිය සහ ඇගේ ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දරුවන් තිදෙනාට, ඒ දායකත්වයෙන් පින්තුත නමින් මේ නම් සඳහන් කළ සියලු දෙනාටත්, පවුල් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්තුන් දෝපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. ගෞතම බුදු සාසනය තුම් ධර්ම අවබෝධයෙන් සැනසීම ලබන්නට මේ උදාාර පිනත් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මේ වෙනකොට කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබන ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටත් කොරෝනා වෛරසය මැඩ පැවතීම පිණිස වෙහෙස වන සියලුම සුවවිරුවන්ට, රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත් සැලසෙත්වා. දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ සියලු දෙනාට සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී, ලංකා වාසී, ලෝක වාසී ගෞතම බුදු සාසනයේ පිළිවෙත් පුරන මහා සංඝ රත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක දූපතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයන් දරන බෙලිගහමුල්ල හුණුමුල්ල පදිංචි සඳමාලි ජයවර්ධන, ශිරෝමා සඳමාලි ජයවර්ධන දියණිය, මధుරංගාරිසිනි බෑණනුවන් ඇතුළු ඒ සියලු දෙනාටත්, නිවසේ සිට ලක්විරු ගුවන්විදුලිය හා එක්ව උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වී සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. සියලු දෙනාට ගෞතම බුදු සාසනයේ පින් දහම් කුසල් දහම් රැස් කරමින් උතුම් ධර්ම මාර්ගයේ හැසිරෙන්නටත්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම ලබන්නටත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය